සමන්තා චක්ඛවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිංහතුනේ අපි කවුරු ඔබ දන්නවා ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි මේ ලෝකයේ පුරාම ජීවත්වෙන කෝටි 700කට අධික විශාල ජනතාවක් මේ වෙනකොට මුළු ලෝකයාම රෝග බියකින් අසරණ වෙලා ලෝක ඉතාම බලවත් රටවල් පවා විශාල පීඩනයකට පත්වෙලා මිනිස්තු අසරණ වෙලා ඉන්න වෙලා යන්තම් පසුගිය මාස කීපේ මේ ඇතිවෙන වසංගතයේ යම් අඩුවීමක් තුළ අපේ රටේ මිනිස්සු ටිකක් නිදහසේ රෝග බියක් නැතුව පසුගිය මාස කීපය ගත කර දැන් ආයමත් අප කවුරුත් දන්නවා මේ වසංගතයේ හිතාගන්න බැරි විදිහට පැතිරමින් ව්‍යාප්තවමින් යන කාලය තිය නිසා බොහෝ පිරිසක් බයින් තැති ගැනීම ඉස්සරහට මොකක් වේද මොනවගේ විදිහට ජීවත් වෙන්න වේද මොනවගේ ප්‍රශ්නයද අපටත් මේ රෝගයට ගොදුරු වෙන්න වේද මේ අනාගත බය මනුස්්‍යයන් තුළ වර්ධනය වෙලා තියෙන. පිංහතුනේ ලෙඩවීම කියන එක ඉපදුනානම් ඔබත් මමත් කාටට මේ ලෝකෙ උපන්නාවෝ සෑම දෙනෙකුටම ඉපදුනානන් ඒ කාන්තේ කවදක් කොතන කොයි මොහොතේ හෝ අපි ලෙඩ වෙනවාමයි උපන්නා වූ සෑම සත්වයක්ම වයිසටය ජරාවට පත්වෙන කවද කොතන කොයි මොහොතේ මොන විදිහට හරි අපි කාටත් මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා මේක තමයි ලෝක ධර්මතාව හැබැයි මේ ලෝක ධර්මතාව ඉදිරි දැන් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ රෝග පීඩා ඇතිවෙන්න හේතුවෙන කාරණා රැසක් අපිට පෙන්නල දීලා තියෙනවා. ඒ තුළ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්නවා ශරීරයේ වැරදි ලෙස පරිහරණය කිරීම තුළින් ඇතිවෙන ලෙඩ රෝග තියෙනවා. ඒවා අපි නිවරදි සෞඛ්‍ය පුරුදු පිළි පැදීම තුළින් ආරක්ෂා කරගන්න ඒ ලෙඩවලින් වලකින්න පුළුවන්කම තියෙන. ඒ නිසා තමයි මේ රෝගයක් එක්ක මේ ලෝකයේ පුරා මිනිස්සුන්ගේ සමාජ දුරස්ථ භාවය ඇති කර ඔබ දන්නවා කවුරු මූුණ වහගෙන මේ මූන් නහය කට බැදගෙන මේ මාස්දාගෙන මිනිස්සු යනකොට සමහරලාවට වෙනද වගේන මේ අපහසුවක් තියෙන කෙනෙක් කියරලා හුස්ම ගන්නත් අමාරුයි වෙනද වගේන මේ හරි අමාරුයි මේක දාගෙන මේක මහ කරදරය හැබැයි ඒ තුළ වාරක්ෂාවෙන අන්න අයමත් ආරක්ෂාවෙන ඊළඟට නිවරදි සෞඛ්‍ය පුරුදු නිතර අත්හෝදනේවා විසවිජනාසක භාවිතා කිරීම එතකොට මෙවැනි දේවල් තුළ ඔබට ඔබේ කය නිවරදි විදිහට පරිහරණය කිරීම තුළින් ඔබට ඒ රෝගෙන් ආරක්ෂා වෙලා ඔබේ ආරක්ෂාව හදාගන්න පුළුවන්කම තියෙන ඒ නිසා මේ වෙලා අපි දන්නවා පහුගිය කාල මේ රෝගේ ඔබ දකින්න ඇති මේ රෝගය ආරම්භ වෙච්ච කාලය ලංකාවට රෝග ව්‍යාප්ත වෙන්න කලින් තමයි මිනිස්සු හොඳටම සූදානන්න. ඉස්සල්ලාම පළවෙනි රෝගයා ලංකාව හොයාගත්ත වෙලා. මේ රෝගයේ ලෝකෙ ව්‍යාප්ත වෙනකොට මිනිස්සු මොනතරම් බයවනාද කියලා හිතාගන්න. අර පෙරු කායන් හොය ලත්තුොල බැදගෙන ඒ කාලෙ නිතර රතන සූට්‍රය කියන්න පටන් ගත්තා. හැම පන්සලකම වගේ රතන සූට්‍රය සජ්්‍යහයනා කරා ගෙවල්වල මිනිස්සු රතන සූට්‍ර කිව්වා පිරිත් කියන්න ගත්ත පිරිත් පැන නිසා කොත්තමල්ලි
නොඒක් බෙහෙත් වර්ග ආයුර්වේද බෙහෙත් වර්ග ශරීර ශක්තිය වර්ධනය වෙන දේවල් හොය හොයා මිනිස්සු බොන්න ගත්තා. ඒ කාලෙ මිනිස්සු ධර්මය ගැන වැඩිපුර හිතන්න ගත්ත පසුගිය මාසල් දැන් අමතකයි. දැන් අද මේ වෙනකොට දහස් ගණනින් රෝගීන් වාර්තා වෙලා වේගෙන් රටපුරා මේක පැතිරෙදී. ලෝකයේ පුරා වේගෙන් පැතිරීගෙන යනකොට අර වෙනද තිබ බය මිනිස්සුට දැන්නෑ. සමහරුවෝට දෙයක් වෙච්චදේ කියන මට්ටමින් ජීවත්වෙන. ඒ නිසා පිංහතුනේ තමන්ගේ නිවරදි සෞඛ්‍ය පුරුදු ඔබේ ආරක්ෂාව ඔබේවා පිළිපැදීම කියන්නේ ඔබ විතරක් නෙමේ. ඔබේ ප්‍රියයන් ඔබේ ඥාතීන් ඔබේ දරුවන් ඔබ ඇසුරු කරනය ඔබේ අසල් වැසිය. රටටම ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ගන්න කටයුතු ගමක් රටක් පවුලක් සියලු දෙන ආරක්ෂා කරන්න ඔබ ගන්න කටයුත්තක් බවට පත්වෙද. තිය නිසා මුලින්ම සිහිපත් කරනවා මේ කාලය තුළ ඔබ ඔබේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න. ඔහේ හිතු මනාපි ගමම්බිමං යන්න ඇවිදින්න යන්න ඒ වගේ කටයුතුවලට යොමුුවෙන් නැතුව පුළුවන් තරම් මේක ඔබට විතරක්නේ මුළු ලෝකයේ පුරා පැතිරයන වසංගතය. මහා බලව රටවල්වල ලෝක පාලනය කරන මහ බලවතුන් හැටියට පෙනීන්න ලෝක නායකයන් පවා මේ රෝගීට ගොදුරුුණ. හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රජ කුමාරුවරු හැටියට ඉන්න රාජකය පවුල්ලොල රාජකී පිරිස රාජ කුමාරුවරු පවා මේ රෝගයට ගොදුරුුණ. ලෝකෙ බලව රටවල මොන තරම් පිරිසක් මහා ධනවතුන් ධනකුවේරයන් කී දෙනෙක් මේ වෙනකොට මේ රෝගය නිසා මිය ගිහිල්ල තියෙනවද. ලෝකෙ මේ වෙනකොට අද මේ වෙනකොට ඔබ බලන්න කෝටි 4කට ආසන්න පිරිසක් රෝගයට ගොදුරු වෙලා ඒ තියෙන සංඛ්‍යාලයකන විතරයි. ලෝකෙ බොහෝ රටවල මේ කොරෝනා රෝගය හොයාගන්න කරන ඒ පරීක්ෂණයක්කත් කරගන්න පුළුවන් වාතාවරණයක් අදනෑ. බොහෝ දුප්පා රටවල් දිදිරු රටවල් අප්‍රිකා රටවල් එතකොට ඒ පරීක්ෂණයක් කරන පිරිසගේ වාර්තාටික තමයි ඔය. එතකොට නිවර්දි සංඛ්‍යාලයකන ගත්තොත් තව කෝටි කීයක් මේ වෙනකොට මේ රෝග පැතිරිලා ඇද. තියෙන සංඛ්‍යාලයක දනුව විතරක් ගත්තාත. මිලියනයකට හා ලක්ෂ 10කට හා පිරිසක් මේ වෙනකොට මිය ගිහිල්ලා. දවසකට ලක්ෂ 3-4 වේගෙන් අලු රෝගීන් හොයාගන්න සංඛ්‍යාලයකන විතරක්. තාම බෙහෙතක් නැති. අවශ්‍යදයක් හොයාගන්න බැරිවෙච්ච රෝගයේ වාර්තා වෙලා පැතිරෙන්න්න පටන් අරන් අවුරුද්ධකට ආසන්න වෙන. නමුත් තවමත් ලෝකෙ මොන තරම් බලවත් රටවලටවත් බෙහෙතක් හොයාගන්න බැරිවෙච්ච රෝගයක් තිය නිසා මේ කාරණී මුලින් ඔබට සිහිපත් කරේ ඔබෝබේ ආරක්ෂාව අන්නයගේ ආරක්ෂාව අපිට නොයි ප්‍රශ්න තියෙනවා. ජීවත්වන්න බැරිකම් ආර්ථික ප්‍රශ්න අපි හම්බකරොත් දුක්කින්දොත් කන්න පුළුවන් ඒ වගේ දේවල් ඔට හිතෙන්න්න පුළුවන් මේ වහනගෙන ඉන්නකට කවද හාමුරු කන්න දෙනවද අපිටන ප්‍රශ්න තියෙන් කොහොමද ගෙවල්වල ඉදලා ඇත්ත අපි කාටත් එවැනි ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ සියල්ල ඉදිරියේ අපි කවුරුත් අපේ සියලු දෙනා වෙන මේක කාගේවත් අරය නිසා මෙයා නිසා මෙන්න මෙයා තමයි කියලා කාටවත් වැරැද්දක් ඇකිල්ලක් දික්කරන්න පුළුවන් දෙයක් මේක ලෝකයේ පුරා පැතිරීගෙන යන මහා භයානක වසංගතය. තිය නිසා ඒ තුළ ඒ කැපකිරීම ඔබ වෙනුවෙන් අන්න අය වෙනුවෙන් ඔබේ ප්‍රියයන් වෙනුවෙන් කළ යුතු කාලය. තිය කාරණී මුලින්ම සිහිපත් කරමින් අද මේ ධර්මාණු ශාසනාවට ධර්ම දේශනාවට අපි විශේෂය මේ ලෙඩවීම කියන කාරණයම මුල් කරගෙන ධර්ම කාරණා රැසක් අද දවස මේ ධර්ම දේශනාව තුළ ඔබට සිහිපත් කරන්න අපි කල්පනා කරන්නට යුතු. පිංහතුනේ අපි අපේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරමු. උන්නහදැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේවා කරුමලෙඩ කියලා කොටසකුත් තියෙන. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා කම්ම විපාකජ ආබාධ. සමහර ලෙඩරෝග හැදෙනවා කර්ම විපාක නිසා ඒවට කියෙනවා කර්මජ රෝග කියලා. හැම ලෙඩක්ම කර්මයෙන් වෙනවා නෙවෙයි. පිත්ත කිපීමෙන් සෙම කිපීමෙන් වාතය කිපීමෙන් තුන් දොස් කිපීමෙන් ශරීරී වැරදි ලෙස පරිහරණය කරේ සීතලයෙන් උණුසුමෙන් රස්නය මේ වගේ
රෝග පීඩා හටගන්න හේතු වෙන කාරණා රැසක් ගිරිමානන්ත සූට්‍ර බුදු හාමුදුරු පෙන්වා. ලෙඩක් හටගන්න රෝගයක් හටගන්න මොන තරන්නම් හේතු තියෙනවා. අපේ කය මතක තියාගන්න අපි කවුරුවද. ඔබට හිතනවනන්නේ අපි එහෙම පවකාරවනීම අපි නං එහෙම ලෙඩ වෙලා නෑ තාම නං එහෙම බහින රෝගයක් නෑ. දැන් අවුරුදු 60ක් 70ක් වුණා මන්නං එච්චර පවකාරයෙක් නෙමේ. එහෙම හිතාගෙන මද මාන්‍යෙන් ඉන්න පිරිසක් ඉන්නවෙන්න පුළුව. ඒක මාන්‍යය. එකට ධර්මය කියන්නේ ආරෝග්‍ය මදේ. මම ලෙඩ වෙන්නේ නෑ අන්න අයි ලෙඩ වුණාට මට එහෙම ලෙඩක් නෑ කියලා අපි හිතන. මම ලෙඩ වෙන්න නෑ කියලා හිතන ඒ මාන්‍යයට ගැන ආරෝග්‍ය මත. ඉළඟට තරුණ වයසි සමහරුන්ට ඇති වෙනවා. අපේ ඇඟ පතහයිය අපිට හොඳ ශරීර ශක්තිය තියෙන මට ඕන වැඩක් කරන්න පුළුවන් අපි හොඳ ශක්තිමත් අය අන්නේ වගේ මාන්‍යයක් හිතට ඇතිවෙන. තරුණ මද යොබ්බන මද. එදකොට මෙන්න මේ මද මාන්නත් එක්ක මේ ලෝක ඇත්ත ස්භාවේ කයි යථා ස්භාවේ. මේ අනිත්‍යයි දුකයි ආනාත්මයි. ලෙඩවෙන කයක් ජරාවට පත්වෙන කයක් නැසී වැනසී යන කයක් මැරී යන කයක් කියන මේ කාරණය අපිට අමතක වෙලා යන. එනිසා අපි කවුරුත් මේ ඇත්තස මේක තමයි චතුර්ථාරය සත්‍යය. අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරල. මේ දීර්ඝ සංසාර ගමනේ ඇස්සිස් මස්ලේ පවා දන්තිදී. බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන සසරේ මහා කැපකිරීම් කරගෙන ඇවිල්ල ඒ අවබෝධ කරගත්ත උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ පල්ලවෙනි මාරි සත්‍ය දුක්කාරය සත්‍යය. අන්නේ දුක්කාරය සත්‍යය ඔබ හොඳට විමසලා තේරෙන විදිහට එකින් එක බෙද බෙදා විස්තර කර කර විමසනවා නම් මොකද මේ දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. ඒ ආරි සත්‍යයට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙන. දුක අවබෝධ කළ යුතුයි. දුකේ හට ගැනීම නම් වූ තන්හා ප්‍රහාණය කළ යුතුයි. දුක නැතිකිරීම නම් වූ නිවන සාක්ෂාත් කළ යුතුයි. දුක නැති කරන මාර්ගය ආර්යෂ්ඨානික මාර්ගය සීල සමාධි ප්‍රඥා වසයෙන් වැඩිය යුතුය. ඒක තමයි ඒ ආරි සත්‍ය වෙනුවෙන් ඇති කෘතිය. එහෙම නම් දුක කියන්නේ අපි අවබෝධ කරගත යුතු දෙයක්. ඒ දුක අවබෝධ වෙන්න නම් අපි නිතර විමසන්න ඕන යෝනිසෝ මනස්කාරයෙන් විමස විමස. තේරෙන තැනයිදම් ගැඹුරට විමසීමස බලන්නට ඕන. දැන් අපි ගමෝ අපේ බෝසතාණන් වහන්සේ සාරා සංකයේ කල්පලක්ෂයක් පාරමී පෙරුව. නිකම් වච්චනින් හිතල බලන්න. අසංකයේ හතරකුත් මහා කල්පවලින් තවත් ලක්ෂය. ඔක ඔබට තේරෙන්න තවත් මං විස්තර කරන්න. මහා කල්ප එකක් කියලා කියන්නේ මේ උපමාව විතරක් හිතාගන්න. අබෑට උපමාව ධර්මී සඳහන් වෙනවා. බුදුහාමුදුරන්ගෙන් දවසක් බමුණෙක් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔය කල්පය 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 කියනවා කල්පය කියන්නේ කොච්චරද කියලා. එතනති බුදුරජාණන් වහන්සේ වදාලා බබන අවුරුදුවලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානින් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක් කල්පය කිය. ඊළඟට මේ බමනානෝ සාමිනි මට උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වා. ඒ තමයි යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස යොදුනක් කන සැතකුම් 16ක් දිග පලල උස. ඒ ප්‍රමාණයට විශාල අබ කන්දක් හිතෙන් හිතාගන්න. දැන් ඔබ හිතෙන් හිතාගන්න ඔබ ධර්ණ කන්දක් හිතන් නිකම් පිදුරු තලාගල අපේ රටේ තියෙන නිකං කන්දක් දන්න කන්ද එක්ක සිරීපාදකන්ද මේ කන්ද අබවලින් හදපු ඒ වගේ විශාල අබ ගොඩ ගහපු අබ කන්දක් කියලා හිතා. ඔය අබකන්දෙන් එකා බෑටයක් අයින් කරන අවුරුදු 100කට එකා බෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100කට පස්සේ තව පුංචි එකා බෑටයක් අයින් කර. තවත් අවුරුදු 100කට පස්සේ තවත් පුංචි එකා බෑටයක් අයින් කර. ආයෙත් අවුරුදු 100ක් වෙච්ච තැන තව පුංචි එකා බෑටයක් අයින් කර. මේ විදිහට අවුරුදු 100කට එකා බෑටේ බැගෙන ඉවත් කිරීම නිසා
මහනෙන යම් දවසක් කෙනවා දර විශාල අභකන්දම අවසන් වෙලාය. මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කාලයක් කිය. ඒනම් අපිට පේනම් බිනිදුගානකින් අපිට විස්තර කරගන්න බැරි තරම් දීර්ඝ කාලයක් තමයි මහා කල්පයක් කියලා කිය. එතකොට එවැනි මහා කල්ප අසංකේය හතරකොත් තවත් ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂය කිය. එතකොට ඒ තරන් දීර්ඝ කාලයක් එකම අරමුණක් තුළ ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා කියෙන එකම අරමුණ තුළ උන්වහන්සේ දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්චාධිට්ඨාන මෛත්‍රී උපෙක්කා කෙන මේ දස පාරමී ධර්ම සංසාරි පුරාම සම්පූර්ණ කරගෙනාව. එහෙම ඇවිල්ල බුදුවෙන ආත්මෙන් පාරමී සම්පූර්ණ කරලා බුදුවෙන ආත්මෙන් බුද්ධත්තේ පිණිස ශරීරයට අනේක විද දුක් පීඩාදමින් අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්්‍රයා කර. එච්චර ශරීරයට දුක්දීලා දුස්කරක්‍රියා කරලා උන්වහන්සේ විසින්ම ගුරූපදේශ රහිතව බෝධි මූලයේදී අවබෝධ කරගත්තේ චතුරාරි සත්‍ය ධරම. ඒ නිසා අප උන්වහන්සේට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. ගුරූපදේශ රහිතව බෝධි මූලයේදී උතුම් චතුරාරි සත්‍යය සත්‍යඥාන කෘත්‍යඥාන කෘතඥාන වසේද. තිපරි වට්ටන් ද්වාදසාකාරන් කියන ආකාරයට අවබෝධ කරන්න. එනිසා අප උන්වහන්සේට කියන සම්මා සම්බුද්ධ. එදකොට අපේ බුදුරජාණන් වහන්සේ ඒ තරන් සසර පින් කරලා බුදුවෙච්චාත්මි ගැන හිතන් උන්වහන්සේගේ පිරිනිවන් පානය අවසාන ආත්මි බුදුවෙලා ඒ වැඩ සිටිය ජීවිතෙත් උන්වහන්සේ නිරෝගීවම හිටිය නෑ. අපේ බුදුරජාණන් වහන්සේට හිසේ කැක්කුමක් විටිං විට මතුවනා කළ සඳහන් වෙන. උන්වහන්සේගේ කොන්ද අමාරුවක් තිබිච්ච බව ධර්මයේ සඳහන් වෙන. සමහර දවස්වලට ධර්ම දේශනා කරත් දේශනාව මැදින් නවත්ත ලහනවා. කෝ මේ සාරිපුත්ත ඉන්නවද කෝ මේ ආනන්ද මොග්ගල්ලාන ඉන්නවද මගේ කොන්ද ගොඩා රිදෙනවා. තතාගතයන් වහන්සේ ටිකක් සිග්නසෙයාවෙන් ඇලවෙනවා සැතපිලාහගෙන ඉන්නම් මේ දේශනාව ඉතිරි කොටස සාරිපුත්ත ඔබ කරන්න කියෙන. ඒ වගේ සිදුවීම් ගොඩක් දේශනාවල සඳහන් වෙන එන අපේ බුදු හාන්දුරන්ටත් හොඳ අමාරුවක් පිටිං විට තිබිලතිේ. ඊළඟට අප කවුරුත් දනව අපේ බුදුරජාණන් වහන්සේ බේලුව ගම වස් සමාදන් වෙලා ඉන්න ඇත්තේ මාරාන්තික බඩේ අමාරුවක් වැලෙන විශාල වේදනාවක් ඇති වුණා කියල සඳහන් වෙන. මහා පරණි බහන සූත්‍රය සඳහන් වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේටත් අසනීප වෙච්ච වෙලාවක ජීවක කියන්නේ උන්වහන්සේට වෙදකං කරන්න ගිලඟ වෙච්ච වෙලාවක පෙරුම් පුරාගෙනාපු මහා පින්වන්ත වෛද්‍යවරය. උන්වහන්සිට බිරේක බෙහෙතක් සකස් කරලා බිරේකයක් කෙරෙව්වක සඳහන් වෙනවා. එතකොට ඔය වගේ බුදු හාමුදුරුවොත් බෙහෙත් තරන්තිය. උන්වහන්සේ ලෙඩ වෙලා තියෙන. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පවා බොහෝ බෙහෙත් වරග දේශනා කරන. අද විනය පිටක තියෙන වෙනම් කොටසක් හැටියට බේසජ්ජක් කන්දේ කියල. එක තියෙන බෙහෙත් ගැන ඒ ලෙඩරෝග හැදුනට පස්සේ භික්‍ෂූන් වහන්සේලාට එදා ඒ කාලෙ තිබ බෙහෙත් වර්ග බුදුරජාණන් වහන්සේ මහනෙන මෙන්න මේ විරෝ මේ බෙහෙත්ටික මේ විදිහට පාවිතා කරන්න කියලා නියම කරපු බෙහෙත්වර බේසජ්ජක් කන්දකි. එතකොට අපි බුදු හාමුදුරුව පිරිනිවන් පාන්න ආසන්න කාලේ උන්වහන්සෙත් ගොඩක් ඉළඟන්න බොහෝ ලෙඩවුණ. පිරිනිවන් පාන්න වැඩම කරන්නේ මගදිකට උන්වහන්සේට ලේත් එක්ක බඩේලියන් පටන්ගත්තකෙන කී පවස්ථාව. කලන්තේ හැදෙන ඔබ මහා පරණි භාන සූත්‍රය අහලා තියෙනවා. දීගනිකාය තියෙන අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කුසිනාරාව මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයට වඩින ගමන පිළිබඳ විස්තරය. ඒ මගදි කීප වතාව කලන්තේ හැදෙන ආනන්ද පිපාසයි කලන්තේ පැන්ටිකක් වයාගෙන. ආනන්ද හාමුදුරීක්මට ගිල්ල කොහෙන් හරි වතුර ටිකක් පෙරලා පාත්තරයට අරගෙනනවා. ආනන්ද ඉක්මනට ආසනයක් පනවන්න කියෙන තතාගතයන් වහන්සේට කලන්තේ ටිකක් විවේකින් වැඩයි ආනන්ද හාමුදුරුව. බුදුරජාණන් වහන්සේගේ සඟල සිවුර එලලා බිම ආසනයක් පනුවම තතාගතයන් වහන්සේට විවේකින් වැඩයි.
එතකොට මේ වගේ පිරිනිවන් පාන්න වඩින ගමනේ ඒනම් අපිට පේනෝ බුදු දැන් ලේත් සමඟ බඩේලිය කිය දේශනාවකි නවකට පාලිය කෙන ලෝහිත පක්කන්දිකාරෝගී කියලා දේශනාව හඳුන්වන්න. එතකොට ලේ අනවා කියන්නේ බඩවැල්ල තුවාල හැදිල තියෙන් නොනේ වෙනකට. එහෙමනම් අපි කවුරුත් දරාගෙනන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේගේ බුදු සිරුර සසර කරපු මහා පින්කං එක්ක මහා පුරුස ලක්ෂණ 32ක් විද්‍යාමාන වෙලා පෙනෙන්න පටන් ගත්ත ලෝකයාට. ඒ මහාපුරුෂ ලක්ෂණ මේ ලෝකයේ බුදු කෙනෙකුට පමණක් පිහිටට සක්විති රජ කෙනෙකුට වුණත් ඕර්ණ රෝම ධාතුන් වහන්සේ වාමාරුත්තවයි පිහිටන්න හැබැයි බුදුවෙන මහා පින්වන්ත කෙනෙකුට පමණක් දක්ෂිනාරුත්තව ඒ ඕර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටන. එතකොට මේ වගේ විශාල මහා පින්වන්ත බුදු කෙනෙක් උන්වහන්සේ සිරිපා තබනකොට පොළොවේ උස්තැන් යටට යන වලවල් වලට මතු වෙලා පොළොව සමවෙන කටු කැබලි කුණු කැබලි රොඩු ඒ මොහොත සිරිපතුල තබන තැනින් ඉවත් වෙලා පොළොව පිරිසිදු භාවයට පත්වෙනවා කිය. බුදුරජාණන් වහන්සේ පියවරක් තබන මොහොතක් පාසා පොළොව පිරිසිදු භාවයට පත්වමින් පොළොව සමවිමින් සම්බුදු සිරිපතුල් පිළිගත. එතකොට ඒ තරම් උන්වහන්සේට අහසේ දෙවිය මහස පිරිල මදාරාමල් ලෙසිනවා. අකලට ගස්වල අතු සල්ගස්වල අතු බුදුහාමුදුරු දෙසට නැමිලා මල් හටගෙනේ මල් කඩා හැලමින් පූජා පැවැත්ව. මහපොලෝ පවා මේ ස්වභාව ධර්මය පවා බුදුරජාණන් වහන්සේගේ ජීවිත ඒ තරම් ආශ්චර්යමත් විදියට බුදුහාමුදුරුවන්ට පූජා පවත්වන හැබැයි පින්වතුනේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ. මේ අනික් ලෝකෙ හැමෝම වගේ සතර මහාධාතුන්ගෙන් හටගත්ත මේ ඇස කණනාසේ දිවකය මනස කියන මේ ශරීරයක්ම තමයි උන්වහන්සේට තිබුණේ. එනිසයි බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට දවසක් දේශනා කරන්නේ කින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේ. වක්කලි ඔබ මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඔබට තියෙන ප්‍රයෝජනයමකක්ද. වක්කලි හාමුදුරු කැමති වුණේ බුදු හාමුදුරන්ගේ බණහල ධර්මය අවබෝධ කරනවට වඩා බුදු හාමුදුරුවන්ව ඇස් දෙකෙන් දකින. හැම වෙලාම බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙනන්න. උන්වහන්සේගේ රූපය ඒ බ්‍රහ්මස්වර කටහඬ බුදුරැස් විහිදෙන බුදු සිරුර ඒ රූපයට බාහිර පෙනුමට බුදු හාමුදුරන්ගේ ආසකර. හැබැයි බුදු හාමුදුරුවක් කලී හාමුදුරන්ට පෙන්වා වක් කලී ඔබට මාව රූපෙන් නෙමේ ඔබ මාව දකින්න ඕන. යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. ඔබ ධර්මය දකින්න ධර්මය තුළින් ඔබට මාව දකින්න පුළුවන්. වක්කලී ඔබ ධර්මය දැකකොට ඔබ මාවයි කාන්තේම දැක්කාවෙන. එතකොට බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට එතනදි දේශනා කරා කින්තේ වක්කලී මිනා පූතිකායන දිත්තේ. වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක් දිහා ඔබ බලාගනීදල ඔබට ඒකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ ඔබ ධර්මය දකින්න ධර්මයෙන් මාව දකින්න කෙ. ඒ නිසයි පිංගතුනි බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා වයසට ගියා උන්වහන්සේ වයසට ගියා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ඒ වෙනකොට උන්වහන්සේක වයස අවුරුදු 80යි. අවුරුදු 80ක් වේගෙන එනකොට දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරන ආනන්ද දැන තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජංකර සකටන දිරාගිය කරත්තයක් වගේ. දැන් දිරලා තියෙන. දිරාගේ කරත්තයක් බොහොම අමාරුවෙන් පාරි පිළිසකර කර අරගෙන යන්න යම්සේ. ඒ විදියට තමයිකව මේ කයිදැන් පරිහරණය කරන්න. එහෙමනම් අපිට පේනවා බුදු හාමුදුරු වයසට කියා. උන්වහන්සේ ලෙඩ හැදුණ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ. උන්වහන්සේටත් ඉපදුනානං ජරා මරණ මේ සියල් වයසටයෑම ලෙඩවීම මරණ මේ ලෝකෙ උපන්නා වූ සෑම සත්වයකුට පොදු ධර්මතාව කාටත් තුරුමයි. ඒ නිසා දැන් බලන්න සක්විති රජවරු මේ ලෝකෙ හිටිය. අද පොළොව හාරලවත් හොයන්න තියෙනවා. පසේ බුදුරු අතීත පහළ වෙලා වැඩ හිටිය කෙන සඳහන් වෙන. අපේ ධර්ම ග්‍රන්ථවලම සඳහන් වෙනවා ඉසිගිලි සූත්‍රය
ඉසිගිලි පරොත්තය ඇසුරු කරගෙන 500ක් පසේ බුදුරු වැඩ හිටිය කියලා. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහශ්‍රාවක මහරහත්තන් වහන්සේලා වැඩ හිටිය. ලක්ෂ ගනම් මහරහත්තන් වහන්සේලා වැඩ හිටිය. අපේ ලංකාභූමී පවා ඔබ හිතන්න අනුරාධපුර යුගයේ මිහිඳු මහරහත්තන් වහන්සේගේ වැඩමවීමේ. එදා ධර්මය ව්‍යාප්ත වෙලා ධර්මය බැබලිච්ච කාලෙ ඉතිහාස මිනිස්සු කියමනට කියනවා වී පැදුරක් වේලගන්න විදිහක් නෑකෙන ඒ තරම් අහසින් වඩිනවා. එදකොට මේ කතාවකට නිකං කීව්වා. අපිට පේනවා එහනම් ඒ කාලෙ කොච්චර ඉරදිමන් රහතන් වහන්සේලා සාමාන්‍ය සමාජ වැඩඉඳ ලැත්ත. හැබැයි අද ඒ සියලු දෙනා පිරිනිවන් පෑව. රජවරු හිටිය. අදේ මාලිගාවක් සමහර මාලිගාවත් හොයාගන්නනය පස්විච්චි තැනක්කත. ඒ නිසා මේ සියල්ලම අනිත්‍යයේ කෙනෙක නිතර හිතා. බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාත් පිරිනිවන් පෑවන. අතීත කෝටි ප්‍රකෝටි ගණන් ඔබ වගේ මම වගේ මේ ලෝක ජීවත්වෙච්ච මිනිස්සු හැමෝම මැරුණ. ඒනම් අපි ඔබත් මමත් මේ ජීවත්වෙන සියලු දෙනා යම් දවසක කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපි කවුරුත් දන්න. අපි හිතාගෙන ඉන්න විදිහට අපිට ඕන විදිහට ලෝකෙ සකස් වෙනවන්නෙමේ. අපි කැමති විදියට ලෝකෙ පවත්වන්න ලැබෙනවත් නෙමේ මේක අනාත්මයි. අනාත්මයි කියලා කියන්නේ තමාගේ වසගේ පවත්වන්න බෑ මේක මෙසේ වේවා මෙසේ නොවේවා මෙහෙම වෙන්න මෙහෙම වෙන්න එපා. අපිට ඕන ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න පුළුවන්කමක් නෑ අනාත්මයි. අන්නේ ධර්මතාවයේ තේරුම් ගැනීම මයි අපි කාටත් මේ ජීවත් වෙන කාලි බොහොම සතුටේ ධර්මය දියුණු කරගෙන සද්ධහදී ගුණ ධර්ම දියුණු කරගෙන මෙලවත් පරලවත් දෙකම ජයගෙන සසරෙන් මිදන්න තියෙන එකම මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අනිත්‍ය ධර්මතාවය තේරුම් ගැනීමින් ජීවත්වීම මයි. එනිසා පිංහතුනේ නිතර චතුරාරි සත්‍ය ගැන හිතන්න. දැන් අප බලමු ජාතිපි දුක්කා. මේ ලෝකෙ කාටවත් කියන්න පුළන්ද නෑ ඉපදීම සැපක් කියලා. ඔබ හොඳට බල ඉපදීම දුකක් මවකුසිෙන් උපදිනවා. බිබිතර ඇතුළෙන් උපදිනවා. තෙත් පරිසරයෙන් උපදිනවා. ඕප පාතිකව පහළ වෙන. අපි අනික්කම අතඇල්ලනිකම් මනුස්ස උපත ගැන හිතමු. මනුස්ස ලෝකෙ උපදිනකොට බොහෝ දෙනෙක් හැබැයි මේ අවිද්‍යාවි ස්වභාවේ ඉපදීම දුකක් කියන එක ඉපදිලා ටික කාලයක් යනකොට මතකනය. දැන් ඔබට ඔබ කුසේ හිට පැහැටි මතකනය. ඔබ උපදිනකොට අඩාගෙන කෑගහගෙන වේදනාවෙන් ඉපදිච්ච වේදනාව ඔබට දැන් මතකනය. ඔබ පුංචි කාල උඩු බැලි අතට මළමුත්‍ර කරගෙන කෑගහ උඩු බැලි අතර හිටපු හැටි මතකන. ඒ කාලෙ කටඇරලා කියන්නද කතා කරන්නද බඩරි දෙනවා ඔළුවරි දෙනවා කොන්දරි දෙනවා වේදනාවක් කාවත් අඩනවා අඩනවාඩ පුංචි දරුවදිහා බලන්නු. පොඩි දරුව උපදින හැටි බලන්න. පුදුම වේදනාවකින් දරුවෙකු අඩාගෙන එලියටෙනවා මිසක් හිනාවීගෙනෙන්නේ. ලී තැවරිලා කොච්චර දුකකින් වේදනාවකින්ද දරුවෙක් එලියට උපදින්නේ ඇදල ගන්නේ. නහයේ කටේ කංගොල හැම තැනම වැැප් මල තැවරිලා දරුව ඉපදිච්ච ගමන් කරන්න හෝදල පිරිසිදු කරලා නහයේ කටේ තියෙන මේ වයින් කරලා දරුව පිරිසිදු කර. අඩනවා අඩ අර පුංචි හම නිකං අර කාලයක් වතුර බෝලයක් ඇතුළ ඉඳලා. ඔබ බලන්න ඔබේ නිකං අත වතුරට දාගෙන වතුර බේසමක දාගෙන පැයක් විතරයි. ඒ අත උඩට ගත්තට පස්සේ කොච්චර අර තෙතමනේ වතුරට මේ හම මෙලෙක් වෙනවාද කියල බලා. ඒ වගේ අර මාස ගානක් මේ වතුර බෝලයක් ඇතුළ ඉඳල එලියට එනකොට ඉතාම සියුම් හම ඇල්ලුවත් වඩාගන්න ගියා රෙද්දක් පොරුවන්න හැදුවත් වේදනාවක් අඩ අර පුංචි තුවාලයක අලුතෙන් ආපු සිවිය වගේ තුවාලයක් හොඳ වෙනකොට යන්තන් උඩින් හමක් කියෙන. ඒ අතින් ඇල්ලුවත් දෙනවා. පුංචි දරුවෙක් මළමුට්‍ර කරගෙන කියන්නද කතා කළ අඩගහන්නද නැකිට ගන්න බැරුව අර ඉබෙක් උඩු වැලි අතර තිබ්බ වගේ
උඩු බැලි අතට ආඩනවා යන්තන් කාලයක් යනවා පෙරලෙන දනගාගෙන ඇවිදින අමාරුවෙන් අල්ලගෙන නැකෙටෙන වචනයක් දෙකක් කතා කර අන්න ඒ මට්ටමට එනකං ඉපදීමත් එක්ක දරුවෙක් කොච්චර දුකක්ත වෙනේද හැබැයි අදාපිට ඒක තේරෙන්නේ අපිත් ඔය විදිහටම ඉපදිච්චාය අපිට ඒ දුක තේරෙන්නේ අවිද්‍යාවෙන් වැහිලා ඒ අමතකයි ඉපදීම දුකක් මනුස්ස ලෝකෙ සුගතිය ඉපදීමත් එහෙම නන ඔබ දැකල ඇති තිරිසාස සත්තු දරු බිහි කරන හැට බල්ලු බලල්ලු වර බෙල්ලෙන් අල්ලගෙන බලල් පැට වරං යන හැටි ඔබ දැකළ ඇත බිත්තර කඩාගෙන බිත්තර ඇතුළෙන් සත්තු කුරුළු පැටවවාදී සත්තු උපදින ඔබ දැකළ ඇත උපත කියන එකට මවකුසක්ම තියෙන්න්න ඕන්නෑ කුණු වෙලා යන මස් කෑල්ලක් කුණු වෙනකොට කොච්චර පණුව හට ගන්නවා අඹගෙඩියක් කුණු වෙනකොට ඒ ශ්‍රාවය ඇති විඤ්ඥානයකට බැසගත අසූචි ගොඩක් ඇත විඤ්ඥානයක් ඒක ඇතුළට රිංගල කයක් හදාගත කොච්චර නම් මේ ලෝක සත්වයන් මවකුසේ තෙදි පරිසරේ බිත්තර ඇතුළේ ඕපපාතිකූපත ඒ අපිට පේෙන් නැති දෙයක් එතකොට මෙන්න මේ මොන්න විදිහට ඉපදුනත් දුකක් ජාතිපි දුක්කා මේ ලෝක කාටවත් කියන්න බැනෑ එක සැපක් කියල මේක විමසන්න මෙනෙහි කරන්න ධර්මයට ගලප ගල්ප බලල ජරාපි දුක්කා ව්‍යාධිපි දුකෝ ඉපදිච්ච හැම කෙනාම වයසතය අපි අනි සත්ත ලෝක පැත්තක තිල මනුස්ස ලෝක ගැන හිතන්න සමහරයි ඉන්න උපදිනකොටම ලෙඩ එක්කෝ ආබාධ ඇති උපදිනොට ඇවිද ගන්න පෑ අත පය ඇබරිලා එක්කො දරුවෝ එකට සමල්ලාවට ඔලු දෙකක් තියෙනවා එක ඇගක් තියෙන එහෙම උපදින විකෘති විදිහට වෙන් කරන්න බැරි විදිහට දරු උපදිනවා ශරීරයවා මේ වගේ උපත කියන්නේ දුකකමයි ඒ පදිච්ච හැම කෙනාම දවසින් දවස ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා වයිසිටයන ඔබ බලන්න වයසට ගිය කෙනෙක් දැක්කට පස්සේ සමහරයි ඉන්නවා දට්ටික හැලිලා හම සම්පූර්ණයම රැලි වැටලා හිතාගන්න බෑ හම රැලිවැටලත් ඇට සැකිල්ල විතර එක තැන මළමුත් නැකිට ගන්න බෑ ඇදගෙන වැටෙන ඇඟට පණනෑ සමහරු ඇදේම ඉඳලා කොන්ද තුවාල වෙලා කොුණු වෙලා එහෙට මෙහෙට පෙරල කොන්ද බෙහෙක්ගා පිහ පිහා තියාගෙනන්න ඉන්නවා කෙනෙකුට ඔබට එහෙම ලෙඩ ඔබ දැකල ඇති ඕන තරම් වයසට ගිහිල්ලා ස්පිරි තාලවල වෙන්න පුළුවන් දන්න තැන්ගොල වෙන්න පුළුවන් හැබැයි ඔබට එහෙම කෙනෙ දැක්කාම හිතන අම්බෝ මෙහෙම නම් ඕන්නෑ මෙච්චර නම් දුක්විඳින්න ඕන්න නෑ කියල හිතනවා හැබැයි ඒ තත්වට පත්වෙච්ච ඔබ කවදාවත් එදාට ඒක හිතන්නයි ඒ ලෙඩාට ඒක හිතෙන්නෙත් නෑ වයසට ගිය කෙනා එහෙම හිතන්නෙත් නෑ අනේ මට තව දවසක් ජීවත්වෙන්න තියෙනවන මට තව පැයක් ජීවත්වෙන්න තියෙනවන මට තව ටික කාලයක් ඉන්න තියෙනවා ඒක තමයි මේ ජීවිතයට ඇලුම් කරන අවිද්‍යා සහගත තන්හාාවෙන් පැදිච්ච ලෝකයා මේ අතහරින් ලේසියෙන් කැමතිනෑ ලෙඩ වෙච්ච කෙනෙ ඔබ ලෙඩ වෙලා නැත්නම් ඔබ ලෙඩේ බලන්න ගිහා ඔබ බලන්න ලෙඩ්ඩු බලන්න ඕන තරම් ගිහිල්ල ඇත සමහර පිච්චිලා හදිසි අනතුරු ආසයි රෝගී නොයි හැප්පිලා ඇක්සිඩන්ට වෙලා තුවාල වෙච්චාය අනතුරු වෙච්චායි ගින්නෙන් පිච්චිච්චාය හොඳ කරන්න බැරි ලෙඩ රෝග හැදිලා බඩවැල් කපලා පැකැට් එල්ලගෙන මළමුට්ටේ වට එකතු කරගෙන මෙහෙම ඉන්න මිනිස්සු දැකල ඇතව ඔබට සමහර වෙලාවට එහෙම ලෙඩෙ දැක්කහම අම්බෝ මෙහෙම නං ඕන්නෑ කියල හිතෙනවා සමහරයි දුක්කිනෙන් හැටි රෝහල්ලට ගිහිල්ල දැකලා හම්බෝ මෙහෙම නං ඕන්නෑ කියල හිතෙන හැබැයි ඔහුට ඒක හිතෙන්නේ ඔබ ඒ වගේ ලෙඩක් කවදහරි හැදිච්ච දවසක ඔබට හිතෙන්නෙත් මනුස්සයගේ අත හොඳ කරන්න බැයි නම් ඒ අත කපල ජීවත්වෙන් ඔහු කැමති වෙන ඕගේ අනිත් අතත් හොඳ කරගන්න බැරිනම් ඒ අතේ මොකක් හරි රෝගයක් හරි අනතුරක් හරි මොනවා හරි හේතු ඒ අතම කපලහු ඉන්න කැමති සමහර වෙලාවට කකුල් දෙක කපල ජීවත්වෙන්න අවස්ථාවක් ආව මොකක් හෝ අනතුරක් නිසා එක්ක රෝගයක් නිසා මොනවහරි හේතුවක් නිසා වෛද්‍යවරු කිනොම මේ කකුල කපන්න වෙන අනිත් කකුලත් කපන්න වෙන
අවසානයහු කැමතියෙන කමක් නෑමං රෝධපුටෝ කාරන්නම් කිය. එතකොට මේ ශරීරය කොටසෙන් කොටස ඉවත් කරලා හරි කෙනෙක් ජීවත්වෙන්න කැමති වෙනවා. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාව. ඒ නිසා අපි කවුරුත් කැමති විදිහට අපිට ඕන විදිහට ආත්මයක් තිබ්බනම් මගේ කය මෙසේවේවා මෙසේ නොවේවා කළ හිතන්න පුළුව. අන්න එහෙනම් අපි හිතන විදිහට අපිට මේ කය පවත්වන්න පුළුවන් අපේ වසගේ පවත්වන්න පුළුවන්න්න. ඒකට කියන ආත්මයි. හැබැයි බුදු හාමුදුරු ලෝකට පහළ වෙලා අපිට පෙන්නල දුන්නේ ඇත්ත. අපි දකින්න අකමැති ඇත. අපි විමසන්න අකමැති ඇත. ඇත්ත කියන දේ දකින්න කැමතිනේ. එක තමයි අවිද්‍යාව ස්වභාවය. අනිත්‍යය නිච්ච සංඥ. අනිත්‍යදේ නිත්‍ය සංඥාවෙන් තමයි දකින්නේ. දුකේ සුක සංඥී දුක සැප සංඥාවෙන් තමයි දුකදිහා බලල. අසුබදේ සුභ සංඥාවෙන් බලන අනාත්මදේ ආත්ම සංඥාවෙන් බලන. හැබැයි අකමැත්තෙන් වුණත් මේක අනිත්‍යයි මේක දුකයි මේ අනාත්මයි මේක මමනොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා මේ කයි ඇත්ත ඔබට ඇති සැතියෙන් බලන්න පුළුවන්. මේක තමයි ජීවිතය යථාර්ථය කියලා මේ කයි ඇත්තම තත්ත්වය ඔබට විමසවිමස බලන්න පුළුවන්. අන්න ඔබ ඔබේ ජීවිතය තුළ සැබෑ ලෙසම ධර්මය දකින්න උත්සාහ කරන කෙනෙ. ඔබ සැබෑ ලෙසම ඔබේ ජීවිතය තුළින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න කෙනෙ. අන්න එහෙම විමසන කෙනාටයි මේ කයි ඇත්ත ස්භාවි දකින්න ලැබෙන. ඒ නිසා ලෙඩ හැදෙනවා කියන එක මොන්න තරල් මේ ශරීරෙ කොටසෙන් කොටස බලන්න ඇස ඇහේ කොච්චර ලෙඩ හැදෙනවද කන මේ කනේ කොච්චර ලෙඩ හැදෙනවද නාසෙ නහය ඇතුළි කොච්චර ලෙඩේනවා දිව සමහරුන්ගේ දිව කපල අයින් කරන උගුරු දන්නෙන් බටයක් දාලා කෑම යවන අයි දැකළ ඇත. මොනතරල් ලෙඩ රෝග හැදෙනවා ශරීරයට තියෙන ලෙඩ කෙස්වල ඉන්නම් කේස් රෝමකෝප නියපොතු දත් සම්මස් නහර ඔය එකින් එක මොන තරන් හමේ රෝග මස්වල ඇතුළෙන් ඇතිවෙන රෝග මස්පිට දියවෙනේවා ඊළඟට මොන්න තරන් ස්නායු ආබාධ නහරවැල්ලොල ආබාධ හදවත පෙනහලු අක්මාව වකුගඩු කොටසෙන් කොටස හිතා පෙනහලු රෝග බඩවැල්ලොල ආබාධ හදවත් රෝග වකුගඩුවල අසදී පක්මාව අස මේ තියෙන හැම කොටසකම කොටසෙන් කොටස ගත්තාද මොනතරන් ලෙඩ රෝග මේ ශරීරයට ගොදුරක්ද මේ රෝගවලට ගොදුරක්ම කය. ඒ නිසා ඔබටවත් මටවත් අපි කාටවත්. අපි කැමති වුණා කියලා කැමති වූ පමණින් මේක මෙසේ වේවා මෙසේ නොඒවා කියලා පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ. අනික පිංහතුනි අපි ජීවත්වෙන්න මේ ලෝකයේ ආවිශ්‍ය පිරිහිච්ච. වේගෙන් ලෙඩරෝගවලට බොදුරුවෙන. ස්වභාව ධර්මය පරිසරයේ හැම දෙයක්ම වස විසෙන් පිරීගිය ලෝකෙක. මිනිස්සුන්ගේ ආවිශ අඩ්ඩුම වෙමින් අන්තක් කල්ප විනාසේකට ළඟළඟ යන යුගේ කපිමි ජීවත්තේද. දැන් අපේ බුදුරජාණන් වහන්සගේ කාලේ දැන් ඔබ ධර්මය නොදන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් අදනෙ දියුණු ලෝකයේ. අද හැම දේම දියුණුයි. අද තරම් දියුණු කාලයක් තිබිල තියෙනවද. අපි දියුණුව කියලා දකින්න බාහිර උපකරන ටිකක්. දැන් අපි ගම බුදුහාමුදුරන්ගේ කාලේ මේ තියෙන යානවාහන මේ තියෙන දියුණු තාක්ෂණය මේ තියෙන වෛද්‍ය උපකරන මේ තියෙන පරීක්ෂණ විද්‍යාගාර වෛද්‍යවරු ඕ අය කාලෙ තිබිල නෑ. හැබැයි ඒ කාලෙ මිනිස්සු අදට වඩා දීර්ඝායුෂවින්ද. ඒ කාලෙ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. බක්කුල මහරහත්තන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා කිලෝ බහල ඇත. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීව වැඩහිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩහිටිය. අපි ගිහි අය ගැන හිතමු විසාකාව පාසිකාව ගැන විතරක් හිතම. දරුව 20 දෙනෙක්ට අම්ම කෙනෙ. අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වනා කළ සඳහන් වෙන. දැන් අද ඉන්න විසාකාවල දිහා බලල අද ඉන්න අම්මල අද ඉන්න සමාජ ජීවත්වෙන අය එක දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට ඇඟ වැහැරිලා. කායි ශක්තිය නෑ බොහෝ අම්මලා
එක්කො දරුවා හම්බෙන්න ගිහිල්ලා ඔන්න මොනවහරි දරුව ලැබෙන්න ගිහිල්ලා එක්කො සීස කරලා ගන්න ගිහිල්ල එක්කො ස්නායුවක් කැපිල කියයි මොකක් හරි උපරේෂණයක ඇතිවෙච්ච වැරැද්දක් කියයි විස බීජයක් ගියා කියයි සමහරලාට දරුව ලැබෙනකොට එක්ක අම්ම ලෙඩෙක් වෙලා එක්ක අම්ම එක්තැඟ එක්ක අම්මට රෝගයක් එතනින් පස්ස කොන්දෙන් පල්ලහ පන ඇගේ පණනෑ කොන්ද නැකිට ගන්න බෑ බොහොම අමාරුවෙන් ඉන්නේ එක දරුවෙක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවනන්න ඒ අම්මා වයසට යනකොට අවුරුදු අද සාමාන්‍යයෙන් අවුරුදු 40 50 වෙනකොට ලෙඩ ගොඩක් මනුස්සේට බලන්න සාමාන්‍යෙන් අද අවුරුදු 30 40 වෙනකොට බොහෝ දෙනෙකුට මොනතරන් ලෙඩක බෙහෙත් අහුරක් ඕන මනුස්සේකුට අද ජීවත්තේද අද අපි දියුණුයි දියුණුයි කියලක බෙහෙත්වලින් ආහාර ගන්න වගේ මිනිස්සු බෙහෙත්වලින් ජීවත්තේ හැබැයි විසාකාව බුදුහාන්දුරන්ග කාල ඒ කාලේ විටමින් වර්ග අද තියෙන මේ දේවල් ඔය කිසි දෙයක් නැති වුණත් බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120ක් දරුව 20 දෙනෙක් බිහි කරපු විසාකාව අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වුණා. එතකොට අපිට පේනවා එහෙමනම් ඒ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂත් අදට වඩා වැඩි. කාය ශක්තියත් අදට වඩා වැඩි. ලෙඩරෝගවලට ඔරොත්තු දීමේ කාය ශක්තිය වැඩ ඒ කාල මිනිස්සු අදට වඩා යන නිරෝගී සම්පත්තියක් එදා තිබුණ. අද අපිට බාහිර ලෝකෙ මොන තරන් දියුණුවක් අපි දැක්කත් බාහිර උපකරනවල විද්‍යාව දියුණුයි දියුණුයි කියලා අපි දැක්කට අද මිනිස්සුන්ගේ ආවිශ කොච්චර පිරිහිලාද. අද සාමාන්‍ය මනුස්සෙගේ ආවිශ අවුරුදු 70-75 වගේ සාමාන්‍ය ආවිශස. ඔය අතර අවුරුදු 40-30-50 වෙනකොට හොයාගන්න බැරි ලෙඩරෝගවලින් කී දාහක් ලෝකෙ මැරෙනවා. අපේ රටේම හිතන්න කොච්චර රෝහල්වල ස්ප්‍රීතාලවල හොයාගන්න බැරි ලෙඩරෝ ලක්ස ගණන් කෝටි ගණන් මිනිස්සු මිය යනවා හිටි ගමන් ඔය අතර වසංගත රෝගෙන ලෝකෙ ලක්ස ගණනින් මිනිස්සු වසංගත රෝගවලින් මිය යන නොයෙක් විපත්තෙන දැන් අද මේ වෙනකොට අපි මොන තරන් දියුණුයි කිව්වත් මොන තරං විද්‍යාඥයෝ මහන්සි ගත්තාත් තාමත් හරි අවශ්‍යදයක් ගැලපෙන බෙහෙතක් හොයාගන්න මේ වසංගතය විතරක් නෙමේ ඔබ බලන්න රෝග බෙහෙතක් හොයාගන්න බැරි රෝග කොච්චර තියෙනවා අද බලන්න පිළිකාවල් වගේ රෝග නොයෙක් පිළිකා එකක් නෙමෙයි කොච්චර පිළිකාවර්ග තියෙනවද ඒ වගේම තව කොච්චර වෛරස් වසංගත රෝග තව කොච්චරති හරි හමං අවශ්‍යදයක් නැති බෙහෙතක් හොයාගන්න බැරි රෝග තව කොච්චර ලෝකෙ තියෙනවා මහා ධනවතුන් ලෝකෙ මහා ධන කුවේරයා මොන්න තරන් සල්ලි ධනය තිබුණත් යම් යම් ලෙඩරෝගවලින් මියගී අතීතය අවස්ථා හොඳට හොයලා විමසල බලලා ඒ නිසා පින්නතුනි අප කවුරු ජීවත්වෙන්නේ අපිට කැමති විදියට පවත්වන්න පුළුවන් කයක් පරිහරණය කරමින් මේ කැමති ලෝකෙක නෙමෙමි දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේම පවතින්න දුක මත කියලා මේ ලෝකෙම පවතින්න දුක මත අපි කවුරු ඉපදීම දුකා වයසතයාම දුකා ලෙඩවීම දුකා මරණය දුකා ඔච්චරද සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාසෝක අපි කොච්චර අඩනවද දුක්කෙනවද පරිදේව කොච්චරනම් නංගොත් කියකි අඩල ඇද පපුට ගහගන්න ඔලුවට ගහගන්නවා මිනිස්සු කලාන්ත හැදිලා වැටෙනවා විලාප දෙනවා දෝමනස්ස හූල්ලන උපායාස සුසුම් හෙලන ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රියන් සමඟ එකතුවීමේ දුක කැමතිදේ නොලැබීමේ දුක මේ මුළු ජීවිත කාලෙම මොන තර සමාට සමහරු කියන දවසක් හිනාවෙලා හිටියෝ දවසක් සතුටින් හිටියොත් මාසයක් අඩන්න කාරණා තියෙනවා ඒක තමයි ජීවිතයේ සබහල අපි ලෝකෙ විසිතුරු විදිහට ලෝකෙ දකිට උත්සාහ කරාට මේ ලෝකෙම පවතින්නේ දුක මත අන්න එනිසයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්නල දෙන්නේ මේ අනිත්‍යයි මේක දුකා යනාත්මයි මේ ස්වභාවය අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්න මහන්සිකාර ඇත්තටම විමසල බලනකොට මේක සැපයක් නම්
නිත්‍ය සැප සුබ ආත්ම සහගත ස්වභාවයක් මේ ලෝකෙ තියෙනවන කෞද මේකින් ගැලවෙන්නේ කෞද නිවන් දකින්න උත්සාහ කරන්න කවුරුත් ගැලවෙන්නේ හැමෝම කැමති ඉන්න හැමෝම කැමති අල්ලගන්න අතාරඉන්න කැමති නෑ මිනිස්සු හැබැයි යකමැත්තෙන් හරි අතහරින්න වෙන්නේ මේ අතාස භාව තේරුම් ගත්ත කෙනා කොහොම හරි වීරිය කරන මේකින් ගැලවිලාය ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහනෙන අන්ඩාන්ඩා හරි ධර්මය අවබෝධ කරන්න මහන්සිකර නිවන් දකින්න මහන්සිකන් සමහරලාවට කෙලෙස් එක්ක අමාරු කෙනෙක් කොච්චර උත්සාහ කරත් සිල් රකින්න කියලා හිතනවා හැබැයි කෙලෙස් හරියට බලව පංච සීලිවල් රැකගෙන ඉන්න බෑ හිත නොමගයන්න නිතර බණහන්න උත්සාහ කරනවා බණහනකොට නින්දයක් නිදිමත ඊට වඩා බලව සීල් ගන්න හිතනවා හැබැයි කම්මැලි යන්න හිතෙන්නේ අරතිය කුසල් වඩන්න තියෙන අකමැත ඊට වඩා බලව භාවනා කරන්න ඕනෑ කියලා හිතනවා කම්මැලික මේ ඔක්කොටෝ වඩා බලව ඒකට පටා ගන්න හිතෙන්නෙම නෑ එතකොට මේක තමයි ජීවිතයේ ස්වභාව අපි ධර්මය දියුණු කරන්න පින් කරන්න සිල් රකින්න ගුණධර්ම පුරන්න හිත යොමු කරනකොටම අපාය පැත්තට ඇදෙන අරමුණු ඊට වඩා වේගෙන් ඔබ ඇදගෙන යනවා ඒකට හේතුව පිංහතුනි අපි මේ ජීවත්තෙන්නේ සතරාපාය මහගෙදර කරගත්ත ලෝකෙක අපේ විඤ්ඥානය අපායටම බරවෙච්ච විඤ්ඥානයක් ඔබත් මමත් අපි කවුරුත් පරිහරණය කරන්න සතරාපායි වැටි වැටි දීර්ඝ සංසාර ගමනේ අපාය මහගෙදර කරගෙන ආපු සංසාර ගමනක් අපිට තියෙන අන්නේ අපාය මහගෙදර කරගෙන මේ ආපු සංසාර ගමන තුළ හිත ඇදෙන්නෙම අපාය පැත්තටමයි හිත ඇදෙන්නෙම දුගතිය පැත්තටමයි එවැනි හිතක් ධර්මයට හරවන්න නම් කරුණු තුනක් බලවත්තු මතු කරගන්න ආතාපි කෙලෙස් තවන වීරිය තියෙන්න්නට ඕන සම්පජාන හොද නුවනක් තියනොන හැම වෙලාම ධර්මයක් එක්කම ගලප විමසා බලන නුවන ඒකට කෙනව සම්පජාන සතිම හොඳ සිහියක් පවත්වන්නට ඕන හැම වෙලාම සිහියෙන් නොන සතර සතිපට්ඨානය තුළ පිහිටවාගත්ත මනා සිහියක් පවත්වන්න ඔබ දක්ෂ වෙන්නට ඕන ඔන්න ඔය කාරණා එක්තැන් වෙච්ච තැන වීරිය නුවන සිහිය බලවත් කරගත්ත තැන මේ ධර්මාවබෝධය කරායන්න පියවරෙන් පියවර යාගන්න පුළුව කෝමහරි ඔබට දුවල යන්න බැරිවුණන්න වේගෙන් යාගන්න බැරිවුණන්න ඇවිදගෙන හරි බඩගාගෙන හරි පියවරෙන් පියවර හරි ධර්මය පැත්තට යාගන්න ධර්මාවබෝධී පැත්තට යන්න උත්සාහයන්න සංසාරයේ අපාය පැත්තට වැටෙන මාර්ගයන මේ ධර්මය පැත්තට යන්න උත්සාහයක් ගන්න ඒ පිණිස ඔබ හැම දෙනාට තුන්රුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න සැලසේවා කියල අපි ආශිර්වාද කරන